පළවෙනි එක. Underline the adjective. Find its opposite from the box. Adjective එක ගැන ඉරක් අඳින්න. ඒකේ විරුද්ධ පදේ වන්නන box එකේ. The clothes are clean. ඇඳුම් පිරිසිදුයි. clean තමයි adjective එක. The clothes තමයි noun එක. ඒක විස්තර කරනවා clean කියන adjective එකේ. හරි ඇඳුම් පිරිසිදුයි. The clothes ඇඳුම් adjective එක clean. ඇයි the clothes clean කියන නවත්තන්න තිබුණා? ඇයි ආදන්නේ? එක පොඩක් කියලා දෙන්න. The clothes ඇඳුම් clean පිරිසිදුයි. මෙතන තියෙන ඇඳුම් පිරිසිදුයි කියන අදහස. ඇඳුම් පිරිසිදුයි. හැබැයි වාක්‍යයක අනිවාර්ය verb එකක් තිබිය යුතුනේ ඉංග්‍රීසි වල. verb එකක් නැහැ මෙතන. ඒක නිසා අපි මේ වගේ අවස්ථාවලදී helping verb එකක් කරන අපේ උදව්වට අපි දාන්නේ වර්තමාන කාල නිසා am is තුන එකක් clothes බහුවචන නිසා ආදමන. අන්න verb එක මෙන්න subject එක ඒක noun එකක්. noun එක විස්තර කරන නිසා මේක adjective එකක්. ඇඳුම් විස්තර කරනවා. ඒ නිසා නාම විශේෂණයක්. හරි the clothes are clean. මේ දෙක වෙනස මොකක්ද? මේ clothes කියන්නේ ඇඳුම්. මේ clothes කියන්නේ මෙහෙම clothes එකකුත් තියෙනවා. මේ clothes කියන්නේ ready. මේ clothes ඇඳුම්. es ආව. එකම s ආවත් ready. material එක හරි අමුද්‍රව්‍ය. ඒතර clean තමයි adjective එකේ විරුද්ධ පදේ මොකක්ද? dirty. clean කියන විරුද්ධ පදේ dirty. හරි. The homework is hard. ගෙදර වැඩ අමාරුයි. hard කියන විරුද්ධ පදේ easy. The party is noisy. party එක සාදේ ഘോഷාකාරී වෙනවා. noisy ഘോഷාකාරී. නිශ්ශබ්ද නම් silent. quiet කියන එක silent මෙතනදී silent. The man is poor. මිනිසා දුප්පත්. දුප්පත් කියන විරුද්ධ පදේ පොහොසත් rich. The man is rich. The lights are on. on කරලා. හරි. ඒක විරුද්ධ පදේ off. The lights are off. The perfume is expensive. So the perfume is විරුද්ධ පදේ expensive මිලාදික inexpensive in කියන prefix එක ඇවිල්ලා. perfume එක මිලාදික නැහැ ඒක. The car is fast. මොටර රථය වේගවත්. fast කියන විරුද්ධ පදේ the car is slow. මේ ඔක්කොම adjectives. The ground is wet. පොළව තෙතයි. The ground is wet කියන විරුද්ධ පදේ dry really. ඔබට මතකද past tense වලදී තිබ්බා dry එකට සමාන පදයක්. withered කියලා තිබ්බා. My brother is tall. මගේ සහෝදරයා උසයි. tall කියන විරුද්ධ පදේ මගේ සහෝදරයා කොටයි. මිටි short. The weather is cold. කාල ගුණය සීතලයි. එතකොට the weather is hot. උණුසුම්. cold කියන විරුද්ධ පදේ hot. හරි මේ cool කියන විරුද්ධ පදේ නම් warm. හරි cool කියන්නේ සිසිල්. ඒ කියන්නේ දරා ගන්න පුළුවන් මට්ටම. warm කියන්නේ උණුසුම්. ඒක දරා ගන්න පුළුවන් මට්ටම. cold ගම අධික සීතල දරා ගන්න බැරි මට්ටම. hot කිව්වම ඒ අධික රස්නේ දරා ගන්න බැරි මට්ටම. මීට වඩා වැඩි. හරි warm එකට වඩා වැඩි. hot කිව්වම. අරනේ වේටින් රූම් එකේ. අපඩ. ඔයාලට මොන හරි මගේ අර දෙයක් තියෙනවා නම් YouTube එකෙන් බලන්න. මේ ටික දානවා බහුව. හරි. ඊට පස්සේ තියෙනවා page number 98 activity 6. page number 98 activity 6 එකත් ගොඩක් ලේසියිනේ පොඩි කාලේ වැඩ. දැන් 98 page number 98 activity 6. complete with suitable adjectives. සම්පූර්ණ කරන්නලු ගැලපෙන නාම විශේෂණ දාලා. පිටු 90ට activity 6. number 1. The blank elephant loved peanuts. හරි. මොන අලියද සාමාන්‍ය විශාල අලියා ආස කළා රටකජු වලට. huge elephant, large elephant, huge විශාල,
large, gigantic, යෝධ ඒත් විශාල, enormous විශාල, wild elephant වල්ලාලිය ඒ වගේ දාන්න පුළුවන් නේ. the tame elephant හීලෑලිය ඔතන තියෙනවා නාම විශේෂණ. හරි. the hot sun ගිනියම් ඉර අධික රස්න තියෙන ඉර melted උණු කළා verb එක the snow හිම උණු කළා. හරි. තව මොනවද දාන්න the burning sun කියන්නේ දැවෙන ඉර burning sun ගිනි ගන්නවා වගේ දැවෙන ඉර. තව ඉතින් ඔතන තියෙනවා නේ. හරි. the distant sun ඈතින් තියෙන ඉර වගේ මොනකක්ද දාන්න පුළුවන්. හරි. those blank flowers are rare. rare කියන්නේ දුර්ලභයි. rare කියන්නේ දුර්ලභයි. මොන flowers ද? flowers කියන්නේ noun එකේ noun එක විස්තර කරන adjective එකක් දාලා මොනවද? beautiful, තව gorgeous, ඒත් ලස්සන. නැත්නම් gorgeous. ලස්සන. attractive, සිත් ගන්නා සුළු. attractive. fascinating, ඒත් ඒකමයි. fascinating. ඒ සිත් ගන්නා සුළු අදහසම තමයි. හරි. තවන දාන්න පුළුවන්. ලස්සන වචන දෙනවා. පාඩම් දාන්න පුළුවන්. great ඒ වගේ. තව magnificent ඒත් ලස්සන. හරි පොඩක් මතරන් තියෙනවා. my van එක මොන van එකද? van එක ඉස්සර ගන්න school van කියන්න පුළුවන්. expensive van මිල අධික van එක. ඒක දාන්න. හරි පොඩි කාලේ වගේ red van ඒවා දාන්න යන්න එපා. my school van නැත්නම් expensive van is parked. පාක් කරලා තියෙනවා is parked passive voice. කිසියම් කෙනෙක් විසින් පාක් කරලා තියෙනවා in front ඉදිරියෙන්. number 5 the blank iguana කලගොයා scampered ඒ කියන්නේ බඩගාගෙන වගේ ගියා බඩගාගෙන ගියා across the fence fence කියන්නේ වැට across the fence වැට හරහා බඩගාගෙන ගියා මොන iguanaද D අහිංසකයි කියලා කියන්න පුළුවන් යාට innocent හරි small කුඩා tiny ඒත් කුඩා big පරිගත ගන්න පාඩම් දාන්න පුළුවන් හරි I love මම ආදරේ to pet මෙතන pet කියන්නේ verb එකක් කියන්නේ සුරතල ලෙස ඇති කරන්න pet කියන්නේ සුරතලා මෙතන verb එක මෙතන pet කියන්නේ verb එකක් සුරතල ලෙස ඇති කරන මම ආසයි නැත්නම් මම ආදරේ ඇති කරන්න සුරතල ලෙස මොන rabbitsලා how cute rabbits පුරු පුහුඩි cute කියන්න පුළුවන් white rabbits හීලෑ tame තව බියගුළු නම් timid as timid as rabbit කියලා කියන්නේ සිවිලි එක ආවෙක් වගේ බියගුළු හරි our neighbor අපේ අසල්වැසියා has එයාට තියනවලු ඉන්නවලු මොන baby small baby cute baby මොන එකක්ද දාන්න දෙසින් යනවා number 8 does blank music hurt your ears hurt බාධා කරන නැත්නම් තුවාල කරනවද රිදවනවද ඔයාගේ කන් මොන මියුසික්ද loud music ഘോഷාකාරී pop music මොන එකක්ද දාන්න number 9 the මොන boy the naughty boy was lost naughty boy එයා අතරදහම් වෙලා was lost the innocent boy අහිංසක මොන එකක්ද දාන්න ඊට පස්සේ number 10 cool wind සිසිල් සුළඟ blue හැමුවා blow කියන්නේ හමනවා ඒක past tense blue මේක blue කියලා කියන්නේ blue කියලා කියන්නේ blue හැමුවා හරි from the west බස්නාහිර සිට බස්නාහිර දිශාවේ සිට හරි a comfortable wind සුව පහසු සුළඟ එහෙම කියන්නත් පුළුවන් හරි conjunctions තියෙනවා පිටු 101 ටගල මතක් කරගමු conjunctions කියන්නේ මොනවද වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්න අපි පාවිච්චි කරනවා මැද්දට conjunctions සම්බන්ධීකරණ පද වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්න අපි මැද්දට දානවා conjunctions සම්බන්ධීකරණ පද
ඒවට අපි කියනවා කනෙක්ටිව්ස් කියලා. වාක්‍ය දෙකක් විතර නේ වචන දෙකක් වුණා සම්බන්ධ කරන්න පුළුවන් නේ. සරලම කන්ජන්ක්ෂන් එක and එක වගේ අදහස් සම්බන්ධ කරන්න but විරුද්ධ අදහස් සම්බන්ධ කරන්න ප්‍රතිවිරුද්ධ ඒවා. දෙකෙන් එකක් choice එකක් දෙන්න or දානවා. ඒවා සරලම ඒවා. තව හේතුවක් දෙන්න because as since දානවා. එම නිසා කියන්නේ so එම නිසා therefore එම නිසා තව hence එම නිසා ඒවා පාවිච්චි කරනවා. මතකයි නේද? එකක් ලියලා පෙන්නන්න. I didn't go to school. මම පාසල් ගියේ නැහැ. එක වාක්‍යයක්. I was sick. මම අසනීපෙන් හිටියා. ඒක තව වාක්‍යයක්. මේ වාක්‍ය දෙක සම්බන්ධ කළා මැද්දට since as for because මේ තුනේ එකක් දාලා conjunction එකක්. දැන් වාක්‍ය දෙක ඇලෙව්වා. මැද්දට මෙන්න මේ conjunction තුනේ එකක් දාලා. හරි. මම ඉස්කෝලේ ගියේ නැහැ. I didn't go to school. ඔන්න yesterday දාන්න පුළුවන්. හේතුව දෙනවා. I was sick. එහෙනම් හේතුව පස්සේ එනවා නම් conjunction එක මැද තියෙන අවස්ථාවවලදී හේතුව පස්සේ එනවා නම් result එක. sorry reason එක. අපි දාන්නේ since as because. මෙතන තියෙන්නේ result එක ප්‍රතිඵලය. ප්‍රතිඵලය තමයි මම පාසල් ගියේ නැහැ. ඒකට හේතුව තමයි මම අසනීපෙන් හිටියා. හරි I was sick. adjective එකක් තනියම තියන්න බෑ. ඊට කලින් අස්ථායි ඊට කලින් verb එකක් දානවා was කියන verb එක. අසනීපව සිටියා. sick කියන adjective එකක්. අසනීපව සිටියා කියන was දානවා verb එකක් සිටිය යුතුයි. හරි මම පාසල් ගියේ නැහැ. මම අසනීපෙ සිටිය නිසා. මේකම කියන්න පුළුවන්. අපි දෙකට මාරු කරමු. I was sick. මම අසනීපෙන් හිටියා. කියලා කියනවා. එතකොට දැන් මම අසනීපෙන් හිටියේ ඒකේ හේතුව reason එක. එම නිසා මම පාසල් ගියේ නැහැ. දැන් මෙතන since as because කරලා තියෙන්නේ නැහැ. දැන් ගන්න තියෙන්නේ therefore එම නිසා. so එම නිසා. hence එහෙයි. consequently as a result of that ගොඩක් තියෙනවා. මේක තමයි I didn't go to school. මම පාසල් ගියේ නැහැ. අමතක කරලා මේවා ලියන්න හදන්න. පොඩි කාලේවා. මෙන්න හේතුව දීලා මුලින්. හේතුව මුලින් දුන්නොත් therefore so hence. හේතුව පස්සේ දුන්නොත් since as because. මුලින් හේතුව. මම අසනීපෙන් හිටියේ. ඒකයි හේතුව. ඒක ප්‍රතිඵලය මොකද? මම පාසල් ගියේ නැහැ. හැබැයි මේක අදාළ වෙන්නේ මම කියපු දේ අදාළ වෙන්නේ හේතුව ඉස්සරහට පස්සේ දෙන නීති අදාළ වෙන්නේ conjunction එක මැද්ද තියනවා නම් විතරයි. ඔන්න කොන්දේසියක් තියෙනවා. conjunction එක මැද්ද තියෙන්න ඕන. ඒක මත පමණයි ඒක අදාළ වෙන්නේ. එල්ලක් conjunction එක මුලට දාලා මේ වෙනස් වෙනවා. since I was sick, I didn't go to school. මේකම කියන්න පුළුවන්. since I was sick, I didn't go to school. මේක කියන්න පුළුවන්. හරි. මේක මේ reason එක මුලටද පස්සට දෙන නීතිය අදාළ වෙන්නේ conjunction එක මැද්ද තියෙනවා විතරයි. හරි. මේක ටිකක් දීලා තියෙනවා. බලන්න. conjunctions are words. conjunctions කියන්නේ වචනලු used to පාවිච්චි කරන connect සම්බන්ධ කරන clauses වාක්‍ය ඛණ්ඩ. මේ වගේ වාක්‍ය ඛණ්ඩ. or sentences එමෙත වාක්‍ය යුගල. මෙතන වාක්‍ය යුගල. මේ වාක්‍ය ඛණ්ඩ නෙමෙයි. වාක්‍ය යුගල. because කියන්නේ මක් නිසාදයක්. නිසා කියන්නේ හේතුව දෙනවා. and සහ but නමුත් or කියන්නේ ho choices. Do you want tea or coffee? I don't take the coffee. While කියන්නේ අතරතුරේ. එක්කෙනෙක් ක්‍රියාවක් කරන අතරතුරේ තව එක්කෙනෙක් තව ක්‍රියාවක් කරනවා. I was reading a book. මම පොතක් කියවමින් හිටියා. While my brother was playing cricket. මගේ සහෝදරයා ක්‍රිකට් සෙල්ලම් කරන අතරතුරේ. I was reading a book while my brother was playing cricket. බලන්න while දැම්මහම while එකත් එක්ක එන verb එක නිතරම past continuous. එක්ක present continuous. continuous අවස්ථාව තමයි පාවිච්චි කරන්නේ. while එක. හරි. මේක හදලා තියෙන්නේ මේ වාක්‍යය අපි හදලා තියෙන්නේ අමතක කරලා ලියාගන්න. මතක් කිරීමක් කරන්න. හරි. තව නීතියක් තියෙනවා. වැදගත්ම නීතියක්. ඔය ඔක්කොම කාලය හා සම්බන්ධ conjunctions නේ. while ඊට පස්සේ when තව after before මේ ඔක්කොම කාලය හා සම්බන්ධ conjunctions. මේ කාලය හා සම්බන්ධ මෙන්න මේ වගේ conjunctions වල පස්සේ හරියට මේකට පස්සේ verb එකක් එනවා නම් ඒ verb එකට අනිවාර්යෙන් ing දැමිය යුතුයි. before eat නෙමෙයි after eating. හරි.
while eating, when eating, when he දැම්මොත් when he eats ඒ වගේ වෙනස් වෙනවා. ඊට කලින් he වගේ ආවොත් subject එකක් ආවොත් ing දාන්න ඕනේ නැහැ. මේකට පස්සේ කෙලින්ම මේක පහුවෙච්ච ගමන් verb එකක් එනවා ing දාන්න. හරි, wash your hands before eating. wash your hands වගේ අත්සෝදන් before eating කැමට පෙර. before එකට පස්සේ eat ආව verb එක ing දාන්න before eating. ඒකම කියන්න පුළුවන් wash your hands before you eat. you දැම්මොත් eat ing වන්නේ. හරි. while කියන අතරතුරේ after කියන්නේ පස්සේ. unless කියන්නේ එහෙම නැත්නම් නේ. unless කියන්නේ එහෙම නැත්නම්. unless you work hard these days. මේ දවස්වල මහන්සිලා වැඩ කළේ නැත්නම් you will not be able to pass the examination. ඔයාලට නොහැකි වේවි විභාගයේ සමත් වෙන්න with flying colors. ඉතා හොඳයි. හරි. unless you work hard these days. මේ දවස්වල මහන්සිලා වැඩ කළේ නැත්නම් you will not be able. ඔයාලට නොහැකි වේවි. නැත්නම් you won't. හරි. you won't pass. You will not be able to pass the examination with flying colors. Until කියන්නේ to take නේ. wait until come, wait until I come. wait රැඳී ඉන්න. මම එනතුරු. wait එක වාක්‍යයක්. හරි, wait කියන විතර විධානයක්. එනිම එක verb එකයි වචනය එක වාක්‍යයක් මේක. verb එකක් තියෙනවා වාක්‍යයක්. until තුරු take. I come මම එනවා. මම එනතුරු රැඳී ඉන්න. wait until I come. වාක්‍ය දෙක සම්බන්ධ කළා මැදට until කියන conjunction එක දාන්න. හරි. when කියන්නේ විතර නේ. හරි. when I came home yesterday මම ඊයේ නිවසට පැමිණෙන විට මොනවද? my brother was reading a book. මගේ සහෝදරයා පොතක් කියවමින් සිටියා. my brother was reading a book. මාරු කළා කියන්නත් පුළුවන්. my brother was reading a book. මගේ සහෝදරයා පොතක් කියවමින් සිටියා. when I came home මම ඊයේ නිවසට පැමිණෙන විට. හරි. විනාඩිය දෙන ඔය ඇක්ටිවිටි 10 එකක් ගාලා බලන්න. මම ඕනේ අතරේ වාක්‍යයක් දෙයක් දාන්න මතක් කරගන්න අර කියපු එක. අවශ්‍ය නම් ලියා ගන්න. හරියට පාඩම් කරලා දිනනවා මේවා ලියන්න දෙයක් නැහැ. දැකපු ගමන් මතක් වෙනවා. unless එකේ වාක්‍යවල සාමාන්‍ය unless කියන නිතරම දාන ඉස්සරහට. හරි. ඒක සාමාන්‍ය සම්ප්‍රදායයි. මම ලේසි කරලා දාන්නම්. ඔය ඇක්ටිවිටි එක වෙලද? බලන්න. අවශ්‍ය නම් උදාහරණ ලියා ගන්න. අමතක කෙනෙක් ඉන්නවා නම් unless you work hard. ඔයා මහන්සිලා වැඩ කළේ නැත්නම් කමාවා you will not pass. ඔයා සමත් නොවේවි the examination විභාගය with flying colors. ඉතා හොඳයි. කොහොමද විභාගය සමත් වෙනා? ඒක ප්‍රශ්නයක් නැහැ. අර 9 years තරම් සමත් වෙන එකක් නැහැ. මේ දවස්වල මහන්සිලා වැඩ කළේ නැත්නම්. with flying colors කියන්නේ very well. ඉතා හොඳයි. Shall I check now? Fill in the blanks with a suitable conjunction. ඉස්සෙන් පුරවන්න ගැලපෙන conjunction එකක් දාලා සම්බන්ධීකරණ පදයක් දාලා. මම මතක් කළා එච්චරයි කියන්නම් සමහර කට්ටිය ඉන්නවා ක්ලාස් එකේ
කියලා හොඳ ළමයි ඉන්නවා 11 වසරේ මම කියන රයිටින් කරන්න කියලා ලියන ප්‍රශ්න essays dialogues graphs ප්‍රස්තාර letters කරනවා හරි රයිටින් ප්‍රශ්න notices ඒ වගේ ඒවා ලියලා එවන්න කියලා එහෙම එවනා ඉන්නවා දැන් හරි WhatsApp එකේ එවනා ඉන්නවා උතන ඔයගොල්ලෝත් එවන්න ඒගොල්ලෝ නැත්තම් එවන්න මම වෙනම කෝල් එකක් කරා WhatsApp එකෙන් කෝල් එකක් කරා මම ඔයා වෙනුවෙන් මේක දෙය කරන ඉන්ඩිවිජුවල් විදියට හරි මට පුළුවන් ඒක කැපකිරීම කරන්න ඔයගොල්ලෝ කරන්න ඒක ලියුවොත් හොඳයි ලියුවොත් ඒතර ඔයගොල්ලන්ගේ එක එක්කෙනාගේ වැරද්ද වෙනස්නේ ඒ කියන්නේ ඔයා කරන වැරද්ද නෙමෙයි අනිත් එක්කෙනා කරනවා ඔයාගේ යාළුවා කරන්නේ ඒ වැරද්ද නෙමෙයි ඒ නිසා මට ඔයා කරන වැරද්ද විශේෂයෙන් හදන්න පුළුවන් ඔයා වෙනුවෙන් හරි number 1 බලන්න Crusoe considered Crusoe සැලකුවා considered කියන්නේ සැලකුවා the threats තර්ජන that මොන threats that could come එන්න පුළුවන් could come කියන්නේ එන්න පුළුවන් මෙතන could කියන්නේ අර possibility එක සම්භාවිතාව විස්තර කරනවා පුළුවන් එන්න පුළුවන් from man මිනිසාගෙන් or beast නේ beast කියන්නේ තිරිසනා මිනිසාගෙන් හෝ තිරිසනාගෙන් පැමිණිය හැකි තර්ජන පිළිබඳ Crusoe සලකා බැලුවා considered සලකා බැලුවා man or beast ඒතකොට මිනිසාගෙන් හෝ තිරිසනාගෙන් මෙතන man කියලා ගස් කළාම සමස්ත මිනිස් වර්ගයක් beast කියලා ගස් කළාම සමස්ත සතුන් ඒ සම්පූර්ණ ක්ලාස් එකම හරි number 2 he didn't decide ඔහු තීරණය කළේ නැහැ to stay රැඳී ඉන්න near the sea මුහුද අසල ඇයි හේතුව දීලා තියෙනවා එහෙනම් හේතුව දෙනවා නම් because there wasn't any fresh water there wasn't was not තිබුණා wasn't there was කියන්නේ තිබුණා there wasn't කියන්නේ තිබුණ නැහැ any fresh water හරි positive නම් දාන්නේ some negative වාක්‍යයක් නම් දාන්නේ any එකක්වත් පොඩ්ඩක්වත් fresh water තේරුම් දෙකක් තියෙනවා මිරිදිය එක තේරුම මිරිදිය අනිත් තේරුම තමයි නැවුම් වතුර දෙකම ගැලපෙනවා he didn't decide to stay near the sea ඔහු තීරණය කළේ නැහැ මුහුද අසල ඉන්න හේතුව තමයි මිරිදිය තමයි වඩා ගැලපෙන්නේ මිරිදිය පොඩ්ඩක්වත් තිබුණේ නැහැ number 3 they heard the cry they heard ඔවුන්ට ඇහුණා here එකේ past tense heard the cry ඇඬිල්ල ඔවුන්ට ඇහුණා ඇඬිල්ල නැත්නම් විලාපය වගේ louder වඩාත් ഘോഷාකාරීව සවුන්ඩ් එක වැඩි කරලා louder and nearer නේ louder and nearer වඩාත් වොලියුම් එක වැඩි කරලා සහ වඩාත් ළඟින් වගේ nearer comparative louder is comparative නේ loud louder loudest near nearer nearest වඩාත් හයියෙන් සහ කිට්ටුවෙන් වගේ තමයි හොන්නේ ඇලිද හරි Holmes were after him ඒ කියන්නේ Holmes කියන කෙනා were හිටියා after him ඒ කියන්නේ ඔහු පස්සේ ලුහු බඳිමින් after him ඔහුගේ පස්සේ ලුහු බඳිමින් chase කරමින් at a close distance වඩාත් කිට්ටු දුරකින් කිට්ටුවෙන් වගේ but the shadows were thick නමුත් සෙවණැලි were thick කියන්නේ ඝනකම් were කියන්නේ ඝනකම් වුණා but ඒතර වෙනස් අදහස් දෙකක් තමයි එතන තියෙන නිසා but දාලා තියෙනවා number 5 while they were in the hut ඒගොල්ලෝ hut එකේ ඉන්න අතරතුරේ they own were කියන්නේ හිටියා in the hut මඩුවේ ඒගොල්ලෝ මඩුවේ ඉන්න අතරතුරේ while a scream was heard a scream ඒ හයියෙන් ඇඬිලා කෑ ගහilla was heard ඇහුණා කිසියම් කෙනෙක්ට ඇහුණා passive voice a scream was heard scream object එක ඒක කිසියම් කෙනෙක්ට ඇහුණා ඇහුනේ කාටද කියලා දීලා නැහැ මෙතන අර while එකත් එක්ක past continuous නේ past tense පාවිච්චි කරන්නේ ඇයි were කියන එක past continuous කරන්න බෑ were in කියලා ing දාන්න බෑ හරි ඒ වගේ ing දාන්න බැරි verbs තියෙනවා ඒකට අපි simple past verb තමයි දාන්න තියෙන්නේ ing දාන්න බෑ තමයි ing දාන්න බැරි verbs මතක ඉස්සලා කියන්න think කියන එකට ing දාන්න බෑ හිතනවා කියන අදහස ගත්තොත් හැබැයි කල්පනා කරනවා කියන අදහස ගත්තොත් thinking කියලා ing දාන්න පුළුවන් ඊට අමතරව මේකට ing දාන්න බෑ verb එකක් විදිහට ගත්තොත් හරි I am loving my brother කියන්න බෑ I am loving my mother කියන්න බෑ I love my mother හැබැයි loving mother කියලා adjective එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් loving mother ආදරණීය adjective එකක් විදිහට ඊට අමතරව non action verbs ඒ කියන්නේ ක්‍රියාවක් හැඟ නොවන verbs තියෙනවා ක්‍රියාපද possess it හඳුනනවා it ඊට පස්සේ belong හරි තව like ආසයි I like chocolate විතරයි I'm liking chocolate කියන්න බෑ හරි ඒ වගේ තියෙනවා
ඒතර මෙතනත් ඒ වගේ තමයි ing දාන්න බෑ while තිබ්බා කියලා verb එකට. ඊට පස්සේ එන පිටු 109 spelling rules මතක කරගන්නත් ගන්න. විනාඩිය දෙන්න කියව ගන්නත් එක. පිටු 109 සහ පිටු 110 තියෙන එකම ගොඩක් වැදගත්. ඔයගොල්ලෝ මේවා නොදන්නවා නම් ලකුණු කරනවා. විනාඩිය දෙන්න කගල් කියව ගන්න මම ඩිස්කස් කරන්න කලින්. පිටු 109 spelling rules මොනවද ස්පෙලිං වලට අදාළ නීති? ing දාද්දි මොනවද නීති? ed දාද්දි මොනවද නීති? ඉක්මනට කියව ගන්න බෑ. හරිද? spelling rules the following endings පහත අවසාන can be added passive voice modal verb එක passive කරන්න can එකට be දාලා past participle දානවා. පහත අවසාන එකතු කළ හැකි කිසියම් කෙනෙක්ට. to nouns නාම පද වලට ක්‍රියාපද වලට සහ නාම විශේෂණ වලට. හරි nouns වලට plural කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපි noun එකක් plural කරන්නේ බහුවචන කරන්නේ s දාලා. හරි. s හරි es හරි දාලා. තව is දාන්නත් පුළුවන් නේ. ඒක මතක් කරගන්න. හරි. මේක තව ඉස්සරහට විස්තර වෙන අයවා. ඒව ගැන විස්තර කරනවා. උදාහරණ books. ideas. s එක දාලා බහුවචන කළා. අදහස්. matches. තරංගය නැත්නම් ගිනිකූරු. අන්තිමට ch න අපි දාන්නේ es. ඒ නීති ටික දිනා ඉස්සරහට. ඒතර මේකේදී noun එකක් කොහොමද බහුවචන කරන්නේ මේ නීති ගැන කතා කරනවා. verb එකක් කොහොමද අපි simple present tense එකේදී verb එක ඒ කියන්නේ subject එක singular නම් verb එකට s හරි es හරි is හරි දානවනේ. එහෙම දාන්නේ කොයි වෙලාවටද කියලා විස්තර කරනවා. verb එකට s හරි es හරි දානවා after he she වගේ singular subjects වලදී. ඒතර work එක works වෙනවා. he works. she enjoys. it washes. නැත්නම් he washes. s එකට පස්සේ es දානවා. වැඩ කරනවා, රස විඳිනවා, හොදනවා. verb එකට ing දාන අවස්ථාවලට අදාළ නීති. හරි එතෙන් දිනා කවදාකවත් y තිබ්බා කියලා y කපන්නේ නැහැ. නිකම්ම ing දාන්න ඉතින් ing දාලා. ඒ නීති ගැන කියලා දෙනවා. verb එකට ing දාන අවස්ථාව. working නිකම්ම ing දාන්න තියෙනවා. ඒතර working කියන තේරුම ගොඩක් තියෙනවා. gerund එකක්. වැඩ කරමින් verb එකක් විතර ගත්තොත් වැඩ කරමින් he is working. ඔහු වැඩ කරමින් ඉන්නවා. ඔහු වැඩ කරමින් ඉන්නවා නේද? simple present tense එකේ verb එක. ඒතර මේක වැඩ කරමින් අදහස් තමයි මේකෙන් කියන්නේ is කියන්නේ සිටිනවා. ඒතර working කියන එක ක්‍රියාපදය වැඩ කරමින්. තව උදාහරණයක් ගත්තොත් අපි ගමු reading කියලා. reading book. මෙතන reading කියන්නේ book කියන්නේ noun එක. මෙතන reading කියන්නේ adjective එක. කියවීම පොත. මෙතන ක්‍රියාපදයක් නෙමෙයි. හරි. හරිද? තව උදාහරණයක්. he clapped. ඔහු අක්කුඩි ගැහුවා. අත්පොළ සම්දුන්න. smiling සිනා වෙමින්. අත්පොළ සම්දුන්නා කියන්නේ verb එක. අත්පොළ සම්දුන්න ආකාරය විස්තර කරන smiling කියන adverb එක. මෙතන මේක ක්‍රියා විශේෂණයක්. ඇයි මේ verb එක විස්තර කරන නිසා. තවයින් තියෙන ප්‍රධාන භාවිතය ටික තමයි කිව්වේ. හරි. verb එකට ed දාන අවස්ථාව. අතීත කාල කරන්නේ ed දානවා. ඒකට මොනවද නීති? verb වැඩ කළා enjoy රස විඳ washed හේදුවා.
අපි adjective එකට er දාලා comparative හදනවානේ. adjectives වල නාම විශේෂණ වල cheap cheaper cheapest මතක ඇතිනේ. cheap ලාභ, cheaper වඩා ලාභ, quicker වඩා වේගවත්, වඩා ඉක්මන්, brighter වඩා දීප්තිමත්. adjective එකට est දාලා superlative හදනවා. cheapest ලාභම, quickest ඉක්මන්ම, brightest දීප්තිමත්ම. adjective එකට ly දාලා adverbs හදනවා. ඕනම නාම විශේෂණයකට ly දැම්මහම ක්‍රියා විශේෂණයක් හැදෙනවා. cheap කියන්නේ ලාභ, cheaply කියන්නේ ලාභදායී ලෙස, ලාභ ලෙස. quick කියන්නේ ඉක්මන්, quickly කියන්නේ ඉක්මනින්. bright කියන්නේ දීප්තිමත්, brightly කියන්නේ දීප්තිමත් ලෙස. slow කියන්නේ semi, slowly කියන්නේ ඒත් semi තමයි, semi වගේ තමයි. මේක semi ලෙස වගේ සිංහල වචනයක් නැහැ නේ ඒකට. හරි. තව එකක් මොනවද? ඊළඟ උදාහරණයක් ගත්තොත් beautiful ලස්සන adjective එක, beautifully අලංකාරවත් ලෙස, colourful වර්ණවත්, colourfully වර්ණවත් ලෙස. හරි මතක් කරගන්න. adjective එකට ly දැම්මහම adverbs හැදෙනවා. when we use these endings, when කියන්නේ විට we use අපි පාවිච්චි කරනවා these මෙම endings. අපි මේ අවසාන පාවිච්චි කරන විට බලන්න මේ ඔක්කොම endings නේ අවසානයේ බෝල්ඩ් කරලා තියෙන්නේ. there are sometimes changes in spelling. සමහර වෙලාවට වෙනස්කම් සිදු වෙනවා spelling වල. these changes are listed below. ඒ වෙනස්කම් ලයිස්තුගත කරලා තියෙනවා පහත. vowels and consonants. vowels කියන්නේ ස්වර අක්ෂර, consonants කියන්නේ ව්‍යංජන අක්ෂර. දන්නවනේ. nouns and verbs plus s o e s. හරි. අර s e s දාන නීතිය නාම පද වලට වගේම ක්‍රියාපද වලටත් අදාළයි. බලන්න. the ending is es. අවසානයේ es ලු when the word ends in s double s sh ch x. හරි. කිසියම් නාම පදයක හෝ ක්‍රියාපදයක අවසාන අකුර s නම්, double s නම්, sh නම්, ch නම්, x නම්. මොකද කරන්නේ? අපි දාන්නේ මොකද්ද? මොකක්ද දාන්නේ? es තමයි දාන්න ඕනේ. හරි. ending is es. es තමයි දාන්නේ. උදාහරණ දෙන්න තියෙනවා match. තරගය නැත්නම් යා කරනවා verb එකක් විදිහට ගත්තොත් matches. ch සවිදානේ es. හරි. bus buses අන්තිම අකුර s ඒ නිසා es දානවා. box boxes අන්තිම අකුර x ඒක නිසා es දානවා. ඒ ඔක්කොම නාම පද. මොන දැන් ක්‍රියාපද තියෙනවා. wash අන්තිම අකුර sh අපි දාන්නේ es අන්තිම අකුර sh නිසා හොදනවා. miss මග ඇරෙනවා double s තියෙන නිසා es දානවා. search සොයනවා ch තියෙන නිසා es දානවා. ඔක්කොම ක්‍රියාපද. ඇයි අපි ක්‍රියාපද වලට s හරි es හරි is හරි දාන්නේ? simple present tense වල කච්චු ඒක වචන නම් s es දානවා. is දාන අවස්ථාව මතක කරගමු. study අධ්‍යයනය කරනවා. අන්තිම අකුර y වලට කලින් තියෙන consonant එකක්. ඒක නිසා y කපලා is දානවා. අන්තිම අකුර y නම් y වලට කලින් consonant නම් y කපලා is දානවා. ඒක ඉස්සරහට තියෙනවා අපෝ. හරි. note also මේකත් නිරීක්ෂණය කරන්න. potato අල අර්ථාපල් potatoes es දාන්නේ. අන්තිම අකුර o. tomato අන්තිම අකුර o es දාන්නේ. හරි. එහෙම අන්තිම අකුර o උනත් es දාන්න ඕන 95ක් වගේ අවස්ථාවලදී. නොදන්න අවස්ථාව මොනවද? කීපයක් තියෙනවා. studio studios නිකම් s දාන්නේ. අමතක කරලා ලියා ගන්න. piano pianos නිකම් s දාන්නේ. හරි. තව photo විතරම එනවා. photos es දාන්නේ නැහැ. බහුවචන කියලා. photos. හරි. තව studio හරි කිව්වනේ. studio, piano, photo ඒ වගේ වචන කීපයක් තියෙනවා s දාන්න. හරි. ඊට පස්සේ do කියන්නේ කරනවා ඒක ක්‍රියාපදයක් අන්තිම අකුර o ඒක නිසා අපි දාන්නේ s නෙමෙයි es. මම does ආපු හැටි දැක්කද? do එක වර්තමාන කරන්නේ es දාන. ඒතකොට does කියලා වචනයක් හදනවා. does කියන්නේ අර උඩින් කඩාපාත් වෙච්ච වචනයක් නෙමෙයි do එකේ වර්තමාන කාලය. es දාලා තියෙන්නේ do එකේ අන්තිම අකුර o නිසා. go එකේ අන්තිම අකුර o අපි es දානවා. number 2 words ending in y. y වලින් විරණනවා මොකද නීතිය? බලන්න. තව විනාඩි 3කින් අපහු කරාගේ කට් වෙනවා. sorry අද විතරයි. words ending in y. y වලින් ඉවර වෙන අකුරු. baby, baba, carry. උස්සගෙන යනවා කිසියම් දෙයක්. easy, lazy. ඒතර noun එකක් තියෙනවා baby, carry කියලා verb එකක් තියෙනවා, easy කියලා adjective එකක් තියෙනවා, lazy. etc. යනාදී. if a word ends in a consonant plus y.
මේ වගේ y එකට කලින් තියෙන කොන්ස්ටන්ට් එකක් නේ. ඒ කියන්නේ කොන්ස්ටන්ට් ප්ලස් y. එහෙම තිබ්බොත් මොකද වෙන්නේ? උදාහරණ දීලා තියෙනවා by y එකට කලින් කොන්ස්ටන්ට්. ry y එකට කලින් කොන්ස්ටන්ට්. sy y එකට කලින් කොන්ස්ටන්ට්. එහෙම තිබ්බොත් මොකද වෙන්නේ කියලා බලන්න. බලන්න baby. බලන්න හොඳට බලන්න. අන්තිම අකුර y. මොකද කරන්නේ? y එකට කලින් කොන්ස්ටන්ට් එකක් y කපලා ies දානවා. y එක වෙනුවට ies ආදේශ වෙනවා. families y කපලා ies දානවා. හේතුව y එකට කලින් l කොන්ස්ටන්ට් එකක් නිසා. countries y කපලා ies දානවා. ඊට පස්සේ secretary ලේකම් secretaries ඒත් y කපලා ies දාලා තියෙනවා. හරි ඒ ඔක්කොම නාම පදනේ. ඔන්න දැන් දෙනවා ක්‍රියාපද. හරි ඉක්මන් කරනවා. hurries y කපලා ies දානවා හේතුව y එකට කලින් තියෙන r කොන්සනන්ට් එකක්. study අධ්‍යයනය කරනවා y කපලා ies දානවා y එකට කලින් තියෙන d කොන්සනන්ට් එකක්. try උත්සාහ කරනවා y කපලා ies දානවා හේතුව y එකට කලින් තියෙන මොකද්ද? කොන්සනන්ට් එකක්. ඒවා මතක නම් බලා ගන්න. ඔයා වැරද්දුව ස්පෙලිං වැරද්දුව ලකුණු කපනවා එකයි. විභාගෙදී රයිටින් වලදී ලකුණු කපනවා. ඊට පස්සේ බලන්න ed දාති මොකද්ද නීතිය? y changes to I before ed. හරි. දැන් බලන්න මෙතන. හරි ඉක්මන් කරනවානේ. ඉක්මන් කළා කියනවා. හරි. ed දාන එක අතීත කාල බවටපත් කරන්න. රෙගුලර් verb එක. අපි මේකට ed දාන්නේ කොහොමද? past tense කරන්නේ. y අන්තිම අකුර ඊට කලින් තියෙන්නේ. ed දාද්දිත් අන්තිම අකුර y නා. අන්තිම අකුර y නා තමයි ඔක්කොම බලන්න ඕන. ඊට කලින් තියෙන වගල්ද කොන්සනන්ට් කියලා බලන්න හේතුව තමයි අන්තිම අකුර y වීම. අන්තිම අකුර y ඊට කලින් තියෙන කොන්සනන්ට් එකක්. ed දාද්දි ies නෙමෙයි දාන්නේ ied. මොකද වෙන්නේ? y එක වෙනකොට i එක ආදේශ වෙනවා. y වෙනකොට i ආව. ed දාන්නේ. ied තමයි දාන්නේ. හරි ඉක්මන් කරලා. ඒ වගේම තමයි study apply හරි. තව එකක් ලියන්න ඕන study. y එක වෙනකොට i ආදේශ වෙනවා. ඊට පස්සේ ed දාන්න. study අධ්‍යයනය කළා. applied අයදුම් කළා. tried උත්සාහ කළා. හරි. හරි අපව බර කට් වෙයි. තව තප්පර ගානේ කට් වෙයි. login බලනයි. දැන් login ආයි. ඒ link එකෙන් මෙන්න